අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසත් ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිසං අභිධම්මත්ත සංඝං පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත ධාර්මික සත්පුරුෂයන් අද මේ සවස් කාලයේ තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ උත්තරීතර වූ පරම ධාම්පීර අභිධර්ම දේශනාමය සදහම් වැඩසටහනටයි කෙනෙක්ම සහ සම්බන්ධ වෙන්නේ. අපිට ගියවර සම්බන්ධ වෙන්න අපහසු වුණා. නමුත් ඉන්වත් පිරිසට දැන් මතක ඇති ගියවර කලින් දේශනාව තුළ සාකච්ඡා කළේ ලෝභ මූල අකුසල් සිත් 8 ගැන. ඒ ලෝභ මූල සිත් මේ අකුසල් සිත් 8 ගැන 8න් පළවෙනි ලෝභ මූල අකුසල් සිත් 2 සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් සෝමනස්ස සහගත වෙන්නේ කොහොමද? ඒ වගේම ditthිගත සම්පයුක්ත වෙන්නේ කොහොමද? ඒ වගේම අසංඛාරික වෙන්න බලපාන හේතු මොනවද කියලා හැම කෙනෙක්ම ඒ සම්බන්ධයෙන් දැනගත්තා, ඉගෙන ගත්තා. ඒ සඳහා සටහන් ගියවර දෙනාටම ලැබෙන්න සැලැස්සුවා අපේ පරමාර්ථ දේශනා කියන ගෲප් එක හරහා. වෙනතුනි පළමුවෙන් අපි අදත් මතක් කරනව පළමුවෙන්ම මේ ධර්මය ඉගෙන ගන්නට ඕනේ තමන්ගේ අවබෝධය පිණිසමයි. තමන්ට අවබෝධය පිණිසම ඉගෙන ගන්න ගත යුතු ධර්මයක් තමයි මේ කාලය තුල මේ අහන්නේ. ඉතින් දැන් ධර්මය අහගෙන හිටියා විතරක් මදි. දැන් මේ සිතක් ගානේ දැන් ඉගෙන ගන්නකොට ඒ සිත් පිළිබඳව තමන්ට ජීවිතයේදී මේ සිත් උපදින ආකාරය හොඳට දැනගන්නට ඕනේ. සිහියෙන් යුතුව ඒ පිළිබඳව දැනගෙන මෙන්න මේ ඉපදුනේ මෙන්න මේ කී ඉගෙනගත්තු මෙන්න මේ සිතයි මේ අකුසල් සිත ඉපදුනා කියලා දැනගත්තොත් එවැනි අකුසල් සිත් නැවතත් නූපදින මට්ටමට තමන් හොඳට සිහියෙන් හිටියොත් ඒ නූපදින මට්ටමට තවත් තමන්ට ඒ සඳහා කටයුතු කරගන්නට පුළුවන්. අන්න ඒ සඳහායි ධර්මාවබෝධය පිණිසයි තමන්ගේ ජීවිතය තුළින් මේ ධහම දකින්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඉන්නතුනේ හැමදාම අපි එක විදියට ජීවත් වෙනව නෙමෙයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මේ ජීවත් වීම තීරව හැමදාම එක විදියට තියෙනව නෙමෙයි. මරණය කියන ධර්මතාවය ඒකාන්තයෙන්ම ඔබටත් මටත් උරුම වෙන දෙයක්. ඒ ඔබටත් මටත් උරුම වෙන මරණය ඉදිරියේදී තව දවසකින් වෙන්න පුළුවන්. තව මොහොතකින් වෙන්න පුළුවන්. සතියකින්, මාසයකින්, අවුරුද්දකින්, අවුරුදු ගානකින් මරණය අපිට උරුම වෙන්න පුළුවන්. කොයි මොහොතේ මරණයටපත් වෙයිද දන්නේ. ඒ නිසා හැමතිස්සෙම සිහිපත් කරන්නට ඕනේ මම මරණයට මුහුණ දෙන්නට මේ සූදානම් වෙලා සිටින කොයි මොහොතේ මැරෙන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වයකටපත් වෙන්න ඉන්න කෙනෙක් ඊට කලින් මෙන්න මේ දහම තුලින් මගේ ජීවිතය මම සකස් කරගන්න ඕන කියලා නිතරම සිහිපත් කරගන්නට ඕනේ. ඒ සඳහායි උත්සාහවත් වෙන්නට ඕනේ.
අර නිතරම සිහිපත් කරනවා වගේ මේ දහම තමන්ගේ ජීවිතයට ගලපා ගන්න දක්ෂ වෙන්නට ඕන. එහෙම ගලපා ගන්න දක්ෂ වුණේ නැති වුණොත් නිකන් ධර්මයක් ඇහුවා විතරයි. කුසල් සිතක් නම් ඇති වෙනවා. ඒ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ මේ දහමක් අපිට දේශනා කරලා තියෙන්නේ මේ දහමක් ඇහෙන්නේ මේ දහම තුලින් යම් යම් ඒ දහම් කරුණු වලින් අපේ ජීවිත සකස් කරගන්න. හැම දහම් කරුණක්ම ප්‍රයෝගී වෙනවා අපේ ජීවිතවලට. සසර දුක් ටික නිවා ගන්න. නමුත් අපිට මේ හැම දහමක්ම තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්න බැරි වුණත් විතරම සිහියේ තබා ගන්නට ඕනේ මේ එදිනෙදා අපි මේ ධර්මයේ ඇහෙනකොට ලෝකෝල අක්සල් සිත ඊළඟට දෙවෙනි ලෝභ මූල අක්සල් සිතක් සාකච්ඡා සෝමනස් සහගත දීප්තිගත සම්පයුක්ත සසංකාරික සිත කියලා. සෝමනස්සයයි කියලා කිව්වා ප්‍රියමනාප වූ අරමුණක් හමු මේ වුණාම ඇති වෙන සතුට. ප්‍රියමනාප අරමුණක් හමු වුණාම ඇති වෙන සතුටක් ප්‍රීතියක් නිසා සැප වේදනාවක් උපදිනවා. කැමැති ප්‍රියමනාප ඉෂ්ට අරමුණක් හමු වුණාම ඒ තුලින් ඇතිවෙනා වූ සතුටත් ප්‍රීතියක් නිසා සැප වේදනාවක් උපදිනවා. ඒකට කියනවා සෝමනස්සයයි කියලා. සතුටෙන් යුක්ත බව. ඒ සෝමනස්ස සහගත කියලා කියන්නේ අන්න ඒකට. දිට්ඨිගත සම්පයුක්ත කියලා කියනවා වැරදි ලෙස පිළිගැනීම. දිට්ඨිගත සම්පයුක්ත අපි ගියවර මේ ගැන දීර්ඝව සාකච්ඡා කළා. ඒ කියන්නේ කර්මඵල විශ්වාස නොකරන බව. කර්මඵලයන් පිළිබඳව විශ්වාසයක් නොකරන බව. එහෙම නැත්නම් ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිකත්වය. මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් යුක්ත වීම. අපිට ඒකට උදාහරණ ඊවර පැහැදිලි කරා කොහොමද මේ දැන් සමහර වෙලාවට දැන් වැඩි හිටියාය අම්මලා අපි මෙහෙම හිතමු දැන් පුංචි දරුවෙක් නලවනකොට මේ දරුවා අනේ දෙවියන් දීපු දරුවාය කියලා අර නලවන දෘෂ්ටියකින් යුක්තව අර ඒ වගේ අදහස අපි පැහැදිලි කළා. අසංකාරිකයි කියලා කියන්නේ යම් කිසි මෙහෙයවීමක් අනුබලයක් උනන්දු කරවීමක් නැත්ද ස්වභාවයෙන්ම තියුණුව හට ගන්නා වූ සිතට කියනවා අසංකාරික සිතක් කියලා. මේ විදියට ඊයවර ඒ අර සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික සසංකාරික ආදී විදියට පැහැදිලි කළා. සසංකාරික කියලා කියන්නේ යම් කිසි මෙහෙයවීමක් අනුබලයක් උනන්දු කරවීමක් ඇතිව කරන අවස්ථාවට කියනවා සසංකාරිකයි කියලා. මොන විදියට තමයි අසංකාරික සසංකාරික කියන ભેදයෙන් යුක්තව මේ සිත හැඳින්වුවේ. ඊළඟට තමයි තුන්වෙනි සිත සෝමනස්ස සහගත ditthිගත විපයුක්ත අසංකාරික සිත. අද තියෙන්නේ පින්නතුනි තුන්වෙනි සිත මේ අකුසල් සිත් 12න් ලෝභ මූල සිත් 8 තමයි මේ පැහැදිලි කරන්නේ. ඒ ලෝභ මූල සිත් 8නොත් ගියවර පළවෙනි සිතත් දෙවෙනි සිතත් පැහැදිලි කළා. අද තියෙන්නේ තුන්වෙනි සිත කොහොමද? සෝමනස්ස සහගත ditthිගත විපයුක්ත අසංකාරික සිත. දැන් මෙතනදී සෝමනස්ස සහගත කියන එක දැන් අපි කලින් මේ මොහොතකට කලින් පැහැදිලි කළා. ගියවරත් අපි පැහැදිලි කරගත්තා. ඊළඟට අසංකාරික කියන වචනයත් පැහැදිලි වුණා. මෙතන තියෙන්නේ මේ ditthිගත විප්පයුත්තයි කියන එක තමයි පැහැදිලි කරන්න. ditthිගත විප්පයුත්තයි කියලා කියන්නේ දැන් යම් කිසි දෘෂ්ටියකින් තොරව ඒ කියන්නේ දැන් දෙවියන් දුන් දරුවාය කියලා කිව්වහම එහෙමත් වෙන්න පුළුවන්. නැත්තම් බොරු කිව්වට වරදක් නැහැ. දෙකක් බොරු කිව්වට නම් එච්චර ගාණක් නැහැ කියලා එහෙම වැරදි විශ්වාසයක් තියාගන්නේ නැහැ යා. එයා මේ
දිට්ඨිය කියන්නේ ඒ කියන්නේ වැරදි දැකීමක් නැතුව ඒ කියන්නේ කර්මඵල විශ්වාස නොකිරීමක් මේ සිතේ නැහැ. එතෙන් ප්‍රාණඝාත ආදී අකුසල කර්ම අනිෂ්ට රුක් විපාක ආදී ලැබෙනවා දාන සීල භාවනාදී කුසල කර්මවල අනුසස් තියනවා කියලා ඒවත් දන්නවා. අර වගේ දෘෂ්ටියක පැටලිලා නැහැ මෙයා. නමුත් ආශාව නිසා ඒ ආශාව නැත්නම් ඒකට කියනවා ලෝභය වැඩපවත්ව ගන්න බැරි නිසා ලෝභය නවත්ව ගන්න බැරි නිසා අකුසල් කරගන්නවා. ඉතින් ඒ නිසා තමයි දිට්ඨිගත විපයුක්තයි කියලා කියන්නේ අර වගේ මිත්‍යා දෘෂ්ටියක් පෙරදරි කරගෙන මෙයා නැහැ. නමුත් සතුටින් යුක්තව ඒ දෘෂ්ටියක් පෙරදරි කරගන්නේ නැතුව සමහර වෙලාවට සොරකම් කරනවා. සමහර වෙලාවට මෙහෙම කරන්නත් පුළුවන්. යම් කිසි දෘෂ්ටියක් පෙරදරි කරගන්නේ නැතුව කාගේවත් මෙහෙයවීමක් නැතුව තමන්ගේම උත්සාහයෙන් යුතුව අන්සතු වස්තුව සොරා ගන්නවා. යම් කිසි දෘෂ්ටියක් පෙරදරි කරගෙන නැහැ යා. මේ සොර මේක ගත්තට වරදක් නැහැ එහෙම කියලා එහෙම මේ දෙවිවරු දීපුව වෙන්නේ නැති මේ පොඩි දෙයක් ඇති කෙනාගෙන් පොඩි දෙයක් ගත්තට වරදක් නැහැ කියලා එහෙම දෘෂ්ටියක් මෙයාගේ හිතේ නැහැ. මෙයා දන්නවා දැන් සොරකම් කරන්නට හොඳ නැහැ කියලා. නමුත් අර ආසාව නිසා මේ අන්සතු වස්තුව බොහොම සතුටින් සොරසිතින් ගන්නව අන්සතු වස්තුව සොරා ගන්නව අන්නේ අවස්ථාවට කියනවා මේ තුන්වෙනි සිත ඒ කියන්නේ දෘෂ්ටියක් පෙරදරි කරගන්නේ නැතුව යම් කෙනෙක් මෙහෙම කරන්න පුළුවන් කාම මිච්ඡාචාරාදී කරනවා මේ සතුටින් යුක්ත මිත්‍යා දෘෂ්ටියක් මේ නැතිව තමන්ගේම කැමැත්තෙන් යුතුව ඒ අකුසල ධර්මය කරනවා සෝමනස්ස සහගතව ඒ වගේම දිට්ඨිගත විප්‍රයුක්ත අසංඛාරික සිතකින් යුක්තව කරන්න පුළුවන්. කොහොම සතුටින් යුතුව කර්මඵලයේ පිළිබඳව විශ්වාසයක් එයාගේ තියෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ කැමැත්තෙන් බොහොම සතුටින් කාම මිච්ඡාචාර ආදිය කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවෙදී ඒ වගේ අවස්ථාවේදී ඇති වෙන සිතට තමයි කියන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංඛාරික සිත කියලා. මේ තුන්වෙනි සිතට එනකොට හොඳට පැහැදිලි වෙනස් වෙලා තිබෙන්නේ දිට්ඨිගත සම්පයුක්තයක දිට්ඨිගත විප්‍රයුක්ත වෙලානේ. දිට්ඨිගත සම්පයුක්ත සිත් දෙකක් ඉස්සෙලා තිබ්බේ. මෙතනදිත් සෝමනස්සය තියෙනවා. සතුටින් යුක්ත වේ අකුසලය කරනවා. හැබැයි අර අතනදි වගේ සොරකම් කළාට වරදක් නැහැ. සොරකම් කළාට කමක් නැහැ. මොය ඇති කෙනාගේ තියෙන දෙයක් වැඩි දෙයක් අරගත්තට ඕකේ පාපයක් නැහැ කියලා හිතාගෙන එහෙම නෙමෙයි මෙතනදි ගන්නෙ. සමහර වෙලාවට එයා දන්නවා කර්මඵලයේ පිළිබඳව දන්නවා. නමුත් අර ලෝභ සහගත සිත නිසා සතුටින් යුක්තව අන්සතු වස්තුව මේ මිත්‍යා දෘෂ්ටිය පෙරදරි කරගන්නේ නැතිව සොර සිතින් ගන්නවා. ඒ සිත තමයි ඒ අවස්ථාව තමයි තුන්වෙනි අවස්ථාව තුන්වෙනි ලෝභ මූල අකුසල් සිත. ඊළඟ අකුසල් සිත තමයි හතරවෙනි අකුසල් සිත සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංඛාරික සිත. මෙතනදී වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙලා තියෙන්නේ දිට්ඨිගත විප්‍රයුක්තයි කියන අවස්ථාව. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් පෙරදරි කරගෙන නැහැ. මිත්‍යා දෘෂ්ටියක් පෙරදරි කරගෙන නැහැ. නමුත් මෙතනදී මේ සිතේ වෙනසක් වෙලා තිබෙන්නේ කුමක්ද? සසංඛාරිකයි. සසංඛාරිකයි කියලා කියන්නේ ඉන්කිස් මෙහෙයවීම අනුබලයක් උනන්දු කරවීමක් ඇතිව. ඒ කියන්නේ සමහර වෙලාවට සොරකමක් කරන්න ගියාම අපි ගියවර කිව්ව එක පැහැදිලි කළානේ. යම් කිසි කෙනෙකුගේ මෙහෙයවීම නිසා වෙන්නත් පුළුවන්. නැත්නම් තමන්ගේ සිත පසුබැහැලා තමන්ගේ සිතෙන් යුක්තව වීමක් නිසා උපදින ස්වභාවයට කියනවා සසංඛාරිකයි කියලා. ඔන්න ඔය හතරවෙනි සිත
සෝමනස්ස සහගත ditthිගත විපයුක්ත සසංඛාරික සිත කියලා කියනවා. ඒ කියන්නේ සැප වේදනා සහිත වැරදි දැකීම් සමග නොයෙදුන මෙහෙයවීමක් ඇති සිතට කියනවා සෝමනස්ස සහගත ditthිගත විපයුක්ත සසංඛාරික සිත කියලා. ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි දැන් මේ ලෝභ මූල සිත් 8න් පළවෙනි සිත් 4 සෝමනස්ස සහගතව උපදින්නේ. සෝමනස්ස සහගතව උපදින සිත් 4 විස්තර කළේ අපි පින්වත් පිරිසට මේ WhatsApp group එක හරහා මේ සිත් 8 පිළිබඳව සිත් 8 නැවත නැවතත් බලන්න එවල තිබුණා. ඒ නිසා මේ පිළිබඳව අවබෝධයක් මේ සිත ගැන කියනකොට දැකීමක් ඇති අපි හිතන වේව බලලා එන්න ඇති කියලා මේ උගන්වපු සිත් 4 දැන් මේ කිව්වේ කුමක්ද කියන අවස්ථාව. දැන් ඊළඟට සිත් 4 කියන්න තියෙන්නේ උපේක්ඛා වේදනාවකින් යුක්ත බව. උපේක්ඛා වේදනාවකින් යුක්ත බව. පින්නතුනේ දැන් සෝමනස්ස වේදනාවෙන් යුක්ත අකුසල් සිත් 4 දැන් පැහැදිලි කරගත්තා. ඊළඟට තියෙන්නේ උපේක්ඛා සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිත කියන මේ පස්වෙනි සිත තමයි විස්තර කරගන්න තියෙන්නේ. උපේක්ඛා සහගතයි කියලා කියන්නේ හිතට හමුවන අරමුණ මධ්‍යස්ථ අරමුණක්. ඒ අරමුණ ප්‍රියමනාප වෙන්නෙත් නැහැ. අප්‍රිය වෙන්නෙත් නැහැ. ඒ අරමුණ මධ්‍යස්ථ අරමුණක්. ඒ නිසා ඒකට කියනවා උපේක්ඛා සහගතයි කියලා. සිතට හමුවන අරමුණ මධ්‍යස්ථ අරමුණ. මධ්‍යස්ථ නිසා කියන මෙතෙන්ට උපේක්ඛා සහගතයි කියලා. ඒ කියන්නේ ප්‍රියමනාප ස්වභාවයක් නැහැ. ඒ කියන්නේ අර සෝමනස්ස ස්වභාවයක් වෙන උපදින්නේ නැහැ. සෝමනස්ස සහගත ස්වභාවයක් උපදින්නේ නැහැ. ඒ වගේම තමයි එතන අප්‍රිය ස්වභාවයකුත් නැහැ ඒ අරමුණ තුළ. ඒ නිසා සොම්නසක් දොම්නසක් කියන මේ කොටස් දෙක මේ කියන අවස්ථා දෙක ඇති වෙන්නට ඉඩක් නැහැ මේ සිතේදී. ඒ නිසා මේ සිතේ ඇති වෙන වේදනාවට කියනවා උපේක්ඛා වේදනාව කියලා. සෝමනස්සයක් දෝමනස්සයක් ඇති වෙන්නේ නැති නිසා මේ සිතේ ඇති වේදනාව හඳුන්වනවා උපේක්ඛා වේදනාව කියලා. උපේක්ඛා වේදනාව කියලා. දැන් කලින් අපි ඉගෙන ගත්ත සෝමනස්ස මේ සැපසහගත ස්වභාවය සෝමනස්ස වේදනාවකින් යුක්ත බව. දැන් මෙතන තිබෙන්නේ උපේක්ඛා වේදනාවකින් යුක්ත බව. ඊළඟට මේ උපේක්ඛා වේදනාවකින් යුක්ත උපේක්ඛා සහගත සිතක් වීමට උපකාර වන තවත් කරුණු මේ අභිධර්මාර්ථ ප්‍රදීපිකාව තුල හඳුන්වලා තිබෙනවා. උපේක්ඛා සහගත වීමට උපකාර වන වෙනත් කරුණු එතන අර අංක 1 යටතේ තියෙන chart එක දැම්මොත් බලා ගන්න පුළුවන්. උපේක්ඛා සහගත සිතකින් උපන් කෙනෙකු වීම එවැගේ ගැඹුරු අදහස් ඇති බව රෝග පීඩා ආදී විවසනයන්ගෙන් මිදීම යන කරුණු තමයි එතන තියෙන්නේ. ඔව් දැන් පින්වත් හැම දිනාටම මේ බලන්න පුළුවන් ඒ අවස්ථාව උපේක්ඛා සහගත සිතක් ඇති වෙන්නට පාදක වන වෙනත් කරුණු කිහිපයක් තමයි තියෙන්නේ. උපේක්ඛා සහගත සිතකින් උපන් කෙනෙකු වීම ඒ වගේම ගැඹුරු අදහස් ඇති බව රෝග පීඩා ආදී විවසනයන්ගෙන් මිදීම කියන කරුණු තියෙන්නේ. ඒ අර අංක 1 වේ කියන්නේ සිතට හමු වන අරමුණ මධ්‍යස්ථ අරමුණක් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි ඒ අරමුණ ප්‍රියමනාප ස්වභාවයක් ගන්නෙත් නැහැ. ඒ වගේම අප්‍රිය ස්වභාවයක් ගන්නෙත් නැහැ. ඒ නිසා සුන්නසත් දොම්නසත්
ඇති වෙන්න අවස්ථාවක් නැති නිසා මේ සිතේ වේදනාව උපේක්ඛා වේදනාවකින් යුක්තයි. ඒ සිතට කියනවා උපේක්ඛා සහගතයි කියලා. දැන් ඔන්න උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත මදහත් වේදනාවකින් වේදනා සහිත වැරදි දැකීම් සමග යෙදුන මෙහෙයවීමක් නැති සිතට කියනවා උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත කියලා. මදහත් වේදනා සහිත වැරදි දැකීම් සමග යෙදුන මෙහෙයවීමක් නැති සිත. එතනදී පින්නතුනි යම් අරමුණක් හමු වුණාම ඒ අරමුණ තුල දැන් ඉෂ්ට කරන්න යනකොට ඒ සිතේදී ස්වභාවය තමයි මහා සතුටක් පිපිල ගිය ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එහි මේ අප්‍රිය ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැතුව උපදින සිතට තමයි උපේක්ඛා සහගතයි කියලා කියන්නේ. මධ්‍යස්ථ වේදනාවකින් යුක්තයි. යම් සොරකමක් කරන්න ගියාට පස්සේ එතනදී අර සතුටකින් යුක්තව නෙමෙයි මහා ඉපල ගියපු සතුටක් ඇත්තේ නැහැ එතන. ඒ වගේම තමයි එතන දුම්නස් බවක්. එහෙම ස්වභාවයක් ඇත්තෙත් නැහැ. නමුත් මේ ලෝභ සහගත ස්වභාවයක් කියනවා අත්සතු වස්තුව සොරසිතින් ගන්න වේදේ. දිට්ඨිය පෙරදරි කරගෙන වැරදි දැකීම් සහිතව එයාගේ දිට්ඨිය වැරදි. එයා හිතන්න පුළුවන් මේ වස්තුව දෙවියන් දීපු දෙයක් නිසා මේක ගත්තට වරදක් නැහැ කියලා හිතාගෙන ඒ සොරකම කරන්න පුළුවන්. හැබැයි ඒ සොරකම කරනකොට අර මුල් අවස්ථාව අපි මුලින් ඉගෙනගත්තු සිතේ අවස්ථාව සෝමනස්ස කියන ස්වභාවය මෙතන නැහැ. මෙතන තියෙන්නේ මදහත් වේදනාවකින් යුක්තයි. මදහත් ස්වභාවයකින් යුක්තයි. අන්න එහෙම කරන සමහර වෙලාවට කාම මිච්ඡාචාරය වෙන්න පුළුවන්. අර අපි කියවනේ මේ ලෝභ මූල අකුසල් සිත් 8 මේ 8න් කර්මපත 7ක් සිදු වෙන්න පුළුවන් කියලා. සොරකම වෙන්න පුළුවන්, කාම මිච්ඡාචාරය වෙන්න පුළුවන්, මුසාවාදය වෙන්න පුළුවන්, විසුනා වාචය වෙන්න පුළුවන්, සම්පප්පලාපය වෙන්න පුළුවන්, අභිධ්‍යාව වෙන්න පුළුවන්, මිච්ඡා දිට්ඨිය වෙන්න පුළුවන්. ඔය කියන කර්මපත 7ම සිදු වෙන්න පුළුවන් මෙන්න මේ කියන මේවා වෙනුත්. හැබැයි සිත හොඳට තේරුම් ගන්න මේ පස්වෙනි සිතට එනකොට එතන තියෙන්නේ උපේක්ඛා සහගත ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට තමයි 6 වෙනි සිත උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පිත අසංකාරික සිත. පස්වෙනි සිත අසංකාරික වෙනවා. ඒ කියන්නේ කාගේවත් අනුබලයක් මෙහෙයවීමක් නැතුව තමන්ගේම කැමැත්තෙන් තමයි මේ සොරකම කරන්නේ. එහෙම නැත්නම් කාම මිච්ඡාචාරය කරන්නේ. එහෙම නැත්නම් බොරු කියන්නේ. එහෙම නැත්නම් පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. ඒක තමන්ගේ කැමැත්තෙන් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ මේ 6 වෙනි සිතට යනකොට උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරිකය වෙනවා. සසංඛාරිකය දැන් කලින් අපි සිත්වලදී ඉගෙන ගත්ත සසංඛාරිකය කියන්නේ කොහොමද කියලානේ. යම් කෙනෙකුගේ මෙහෙයවීමක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම සිත අනුබද්ධීමක් යුතුව. ඒ කියන්නේ තමන්ගේ සිත නැවත නැවතත් උත්සාහ කර ගැනීමකින් යුතුව සොරකමක් වෙන්න පුළුවන්. කාම මිච්ඡාචාරයක් වෙන්න පුළුවන්. මුසාවාදයක් වෙන්න පුළුවන්, විසුනා වාචයක් වෙන්න පුළුවන්, සම්පප්පලාපයක් වෙන්න පුළුවන්, අවිද්‍යාවක් වෙන්න පුළුවන්, මිත්‍යා දිට්ඨියක් වෙන්න පුළුවන්. මෙතනදී වෙනස තියෙන්නේ අර 5 වෙනි සිතට වඩා 6 වෙනි සිතේදී සසංඛාරික ස්වභාවයක් ගන්නවා. හැබැයි මෙතනත් එහෙමයි අර අරමුණෙහි ඒ කියන්නේ මේ ගන්න අරමුණ මධ්‍යස්ථ අරමුණක්. ප්‍රියමනාපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අප්‍රිය වෙන්නේ නැහැ. අප්‍රිය ස්වභාවයක් වෙන්නේ නැහැ. මදහත් වේදනාවකින් යුක්තයි. ඒ දිට්ඨිගත සම්පයුක්තයි. දිට්ඨිය පෙරදරි කරගෙන කාගේ හරි මෙහෙයවීමක් හෝ තමන්ගේ සිතේ උත්සාහවත් කරවීමක් නිසා මෙන්න මේ කියන 6 වෙනි අකුසල්
ඒ කියන්නේ ලෝභ මූල 6 වෙනි සිත අකුසල් සිත ඇති වුවන් උපේක්ඛා සහගත ditthිගත සම්පයුක්ත සසංඛාරික සිත කියලා කියනවා. ඒක පැහැදිලි ඇති හැම දිනාටම අපි උපේක්ඛා සහගත ස්වභාවය විස්තර කළා. උපේක්ඛා සහගත ස්වභාවයක් වෙන්නේ කොහොමද කියලා විස්තර කළා. අන්න ඒ වගේ ස්වභාවයෙන් යුක්තව අර කියන අකුසල කර්මපත හත සිදු වෙන්න පුළුවන් මේ සිතෙලොත්. මහා සතුටකින් නෙමෙයි හැබැයි හොරකම කරන්නේ. නමුත් අර තියෙන සොරකම අන්සතු වස්තුව සොරසිතින් ගන්නවා. සමහර වෙලාවට සොරසිතින් ගන්නවා කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසයක් එයාගේ නැහැ. එයා හිතනවා මේ දෙවියන් දුන්නේ ඒවා අපි ගත්තට වරදක් නැහැ කියලා ගිහිල්ලා හොරසිතින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බොරුවක් දෙකක් කිව්වට කමක් නැහැ කියලා ඒකේ ඔය අකුසලයක් වෙන්නේ නැහැ, ඕකේ පාඩුවක් වෙන්නේ නැහැ, අයහපතක් වෙන්නේ නැහැ කියලා වැරදි දැකීමක් සහිතව, වැරදි දෘෂ්ටියකින් යුක්තව බොරු කියන්න පුළුවන්. අර ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. හැබැයි මෙතන වෙනස තියෙන්නේ හොඳට මතක තියාගන්නට ඕනේ. අර පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන අකුසල් ලෝභ මූල අකුසල් සිත් හතරට වඩා වෙනස් වෙලා තිබෙන්නේ උපේක්ඛා වේදනාවකින් යුක්ත වීම. ඊළඟට හත්වෙනි සිත තමයි උපේක්ඛා සහගත දීප්ත විපයුක්ත අසංඛාරික සිත. ඇත්තට දැන් මෙතනදී අපිට විශේෂයෙන්ම විස්තර කරන්න දෙයක් නැහැ මේ කාරණා පිළිබඳව. කලින් මේ මාතෘකා ඒ කියන්නේ කලින් සිත් විස්තර කරනකොට පැහැදිලි කළා උපේක්ඛා සහගතයි කියන්නේ කුමක්ද? ditthිගත සම්පයුක්තයි, ditthිගත විපයුක්තයි කියන්නේ කුමක්ද? පරිමාද්ද කියන එක. දැන් හත්වෙනි සිත එනකොට උපේක්ඛා සහගත ditthිගත විපයුක්ත අසංඛාරික සිත කියලා කියනවා. ඒ කියන්නේ මදහත් වේදනා සහිත වැරදි දැකීම් සමග නොයෙදුණු මෙහෙයවීමක් නැති ඇති සිත් මෙහෙයවීමක්. ඒ කියන්නේ මේ නැති සිත මෙහෙයවන්නේ නැති සිත. මේ හත්වෙනි ලෝභ මූල අකුසල් සිත කියලා මදහත් වේදනා සහිත වැරදි දැකීම සමග නොයෙදුණු ditthිගත විපයුක්තයි වැරදි දැකීම සමග යෙදිලා නැහැ. එයා සමහර වෙලාවට කර්මඵලය විශ්වාස කරනවා. නමුත් අර සොරකම කරලා තමන් අන්සතු වස්තුවට ආසා කරන ස්වභාවය නිසා සොරකම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ අර බොරු කියනවා. මේ බොරු කියන ස්වභාවයකින්යි එහෙම ස්වභාවයක් වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට උපේක්ඛා සහගත ස්වභාවයකින් යුක්තයි. මෙතන ditthිගත සම්පයුක්ත නැහැ. ditthිය පෙරදරි කරගෙන නෙමෙයි, ditthිය නැතුව තමන්ගේම කැමැත්තෙන් තමන්ගේම මෙහෙයවීමකින් යුක්ත මෙහෙයවීමක් නැතුව තමන්ගේම කැමැත්තෙන් කරන අකුසලයට කියනවා උපේක්ඛා සහගත ditthිගත විප්‍රයුක්ත අසංඛාරික සිත කියලා. ඊළඟට තමයි අටවෙනි ලෝභ මූල අකුසල් සිත. අපි දැන් ඔන්න අටවෙනි සිත ගැනයි මේ විස්තර කරන්නේ. උපේක්ඛා සහගත ditthිගත විප්‍රයුක්ත සසංඛාරික සිත. එතනදී දැන් පැහැදිලි උපේක්ඛා සහගත ස්වභාවයකින් යුක්තයි, ditthිගත විප්‍රයුක්තයි. ඒ කියන්නේ වැරදි දැකීම සමග යෙදিলা නැහැ. එහෙම තමයි සසංඛාරිකයි, මෙහෙයවීමක් ඇතිව කරන සොරකමක් වෙන්න පුළුවන්, කාම මිත්‍යාචාරයක් වෙන්න පුළුවන්, මුසාවාදයක් වෙන්න පුළුවන්, පිසුනා වාචයක් වෙන්න පුළුවන්, සම්පප්පලාපයක් වෙන්න පුළුවන්, අවිද්‍යාවක් වෙන්න පුළුවන්, නැත්නම් මිත්‍යා දිට්ඨියක් වෙන්න පුළුවන්. අන්නේ ස්වභාවයෙන් යුක්ත සිතට තමයි මේ උපේක්ඛා සහගත ditthිගත විප්‍රයුක්ත සසංඛාරික සිත කියලා කියන්නේ. දැන් එතකොට පින්නතුනි අපි
මේ ලෝභ මූල සිත් 8ම විස්තර කළා. දැන් ඉගෙනගෙන ඉන්නේ අකුසල සිත් 12ක් තියෙනවා කිව්වා. ඒ අකුසල් සිත් 12න් ඉස්සර වෙලාම අපි හඳුන්වනවා කියලා කිව්වේ මේ ලෝභ මූල සිත් 8 ඊළඟට ද්වේෂ මූල සිත් 2 ඊළඟට තමයි මෝහ මූල සිත් 2 නේ. එතනයි කියන අකුසල් සිත් 12න් 8ක් අපි මේ සතිය වෙනකොට දැන් ඉගෙනගෙන තිබෙන්නේ. ඒ 8 පිළිබඳව නැවත නැවතත් පින්නතුනි හොඳට අධීක්ෂණය කරන්නට ඕනේ. ජීවිතයේ එදිනෙදා කටයුතු කරනකොට තමන්ගේ අතින් යම් වැරද්දක් යම් අකුසලයක් සිදු වෙනවා නම් මෙන්න කියන සිතකින් ඉපදුනාද කියලා හොඳට යෝනිසෝ මනසිකාරයෙන් යුතුව දකින්නට හුරු වෙන්නට ඕනේ. අනේ සත්‍යා තමයි මේ ධර්ම ඉගෙන ගන්නේ. ඒ ධර්ම ඉගෙන ගත්තට පස්සේ හොඳට අපේ ජීවිතය සකස් කරගන්න පුළුවන්. අපිට සමහර වෙලාවට රැකි රක්ෂා කරනකොට එදිනෙදා ගෙදර වැඩ කටයුතු කරනකොට බොරු කියන්න සිදු වෙනවා. ඒ වගේම හිස් වචන කියන්න වෙනවා. ඒ වගේම තමයි ඉස්නා වචන පරුස වචන කියන්න සිදු වෙනවා. නැත්නම් අනිත් අයගේ දේවල් වලට අපිට නොයෙක් තැන්වල ගියාම දැඩි ලෝභයක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙනවනේ. ඒ වගේ දේවල් ජීවිතේ ඇති වෙනවා. අන්නිම දෙයක් අපිට ඒ වගේ අරමුණක් ඇති වෙනකොට මගේ සිත ඒ දකින අරමුණ ඔස්සේ කොහොමද බැඳෙන්නේ වෙලෙන්නේ කියලා හොඳට අධ්‍යයනය කරන්නට පුළුවන්. දැන් මෙන්න මේ ලෝභ මූල සිත් 8ක් ඉගෙන ගත්තා. මේ 8 තුලින් මට එදිනෙදා ජීවිතය තුල මෙන්න මේ සෝමනස්ස සහගත ditthිගත සම්පයුත් අසංකාරික සිතක් ඇති වුණාද මේ වගේ පාලියෙන් හිතන්න ඕනේ නැහැ. එහෙම නෙමෙයි හිතන්න ඕනේ. මට අනිත් අයගේ වස්තුවක් දැක්කහම මේක මට ගන්න හිතෙනවා නම් හොරෙන් මේකට සතුටින් යුතුව මේක ගන්න හිතෙනවා නම් කවුරුත් අනුකලයක් කරන්නේ නැතුව මේ වස්තුව හොරහිතින් ගන්න හිතෙනවා නම් මේක ගත්තට වරදක් නෑ කියලා මට හිතෙනවා නම් එදිට ජීවිතයේදී අන්න එතකොට සිහිපත් කර ගන්න ඕනේ. එහෙනම් මේක ලෝභ මූල අකුසල් සිතක් කියලා නේ. හොඳට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර හමු වෙන අරමුණ මහා සතුටක් දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි දෝමනස්යක් එහෙම පීඩාවක් අප්‍රිය ස්වභාවයක් දැනෙන්නේ නැහැ. නමුත් අන්සතු වස්තුව සොරෙන් ගන්න හිතෙනවා. එහෙම අරගන්නවා මේක ගත්තට වරදක් නැහැ කියලා හිතින්. එහෙම හිතාගෙන ගන්නවා මේක මෙයාගේ මේ තියෙන වැඩිපුර තියෙන දෙයක් ගත්තට වරදක් නැහැ කියලා හිතාගෙන ගන්න හිතනවා. හැබැයි මහා සතුටක් නැහැ. අන්න එතකොට තමන්ගේම කැමැත්තෙන් ගන්නකොට එතකොට තමන්ට තේරෙන්න ඕන මේ සිත අන්න අර කියපු මදහත් වේදනාවකින් යුක්තව, ඒ කියන්නේ උපේක්ඛා වේදනාවකින් යුක්තව, උපේක්ඛා සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිතක් මට මේ දැන් ඉපදුනා. මම මේ සිත නූපදින්නට වැඩ කටයුතු කර ගන්න ඕන කියලා නැවත නැවතත් සිහිපත් කර ගන්නට ඕනේ. හොඳට අවදියෙන් ඉන්නට ඕනේ. හොඳට සිහි කර ගන්නට ඕනේ. මෙන්න මේ කියන මේ කාරණා 8 පින්නතුනි තමන් ජීවිතයට ගලපා ගන්න දක්ෂ වුණොත් ඔබට ඔබේ ජීවිතය තුළින් අකුසල ධර්ම වලින් වැළකීලා ජීවත් වෙන්නට පුළුවන්. හොඳ වටපිටාවක් සකස් කර ගන්න පුළුවන්. මේ කියන ස්වභාවය හඳුනාගත්තේ නැති වුණොත් ඔබට හැමදාම මැරෙන්න උරුම වෙන සංසාරයක් තමයි හිමි වෙන්නේ. ලෙඩ වෙන උරුම වෙන ලෙඩවීමේ උරුමකම් කියන සංසාරයකට හිමිකම් කියනවා. ඒ වගේම ජරාවට දිරීමටපත් වෙන ස්වභාවයකට උරුමකම් කියන ජීවිතයක් ඔබට සම්මුඛ වෙනවා. ඒ වගේම තමයි නැවතත් අප්‍රමාණ වූ දුක්ඛ දෝමනස්යන් වලට ගොදුරු වෙන ඒ ජීවිතයකටමයි උරුමකම් කියන්නේ. මේ කියන ස්වභාවය නිරන්තරයෙන්ම අධ්‍යයනය කරලා තමන්ගේ ජීවිතවලට ගලපාගෙන තමන්ගේ ජීවිතවලින් මෙන්න මේ කියන අකුසල ධර්මයන් උපදින අවස්ථාව ප්‍රකට කරගෙන ඒවා ජීවිතවලින් ඈත් කරගන්නට උත්සාහවත් වෙන්නේ නැති වුණොත් ඔබට තවමත් සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස පරිදේ කියන අප්‍රමාණ වූ දුක්ඛ ස්කන්ධයකට ගොදුරු වෙන්නට සිදු වෙන ජීවිතයක්
ජීවිතයක් උරුම වෙනවා ඒකාන්තයි. සතර අපායේ උපදින්නට පුළුවන් ජීවිතයක් උරුම වෙන ඒකාන්තයි. මනුෂ්‍ය ලෝකයේ පුදුනත් මහා දුක්ඛිත ජීවිතයක් ඇති වෙන ඒ ස්වභාවයක් ඇති වෙනවා ඒකාන්තයෙන්ම ඒ උරුම වෙනවා. ඒ නිසා පින්තුනි ඔන්න ජීවිතයේ යථාර්ථය දකින්නවා කියන්නේ ජීවිතයේ යථාර්ථයට මේ දැකලා මේකෙන් මිදෙනවා කියලා කියන්නේ සත්‍ය අවබෝධයට යනවා කියලා කියන්නේ මෙන්න මේ කියන සිතේ ස්වභාවයන් හොඳට හඳුනා ගන්නට තමන්ගේ ජීවිතය තුළින් මේවා හොඳට හඳුනාගෙන ඒව ප්‍රේරණය කරගන්න ඇති කරගන්නට වෙහෙසෙන එකයි. අන්න ඒකටයි අපි උත්සාහවත් වෙන්නේ. ජීවිතයේ කොච්චරනම් මේ කියන සිත් ඇති වෙලා තියෙනවද මේ වෙනකොට පෙර සංසාරයේ මේ ලෝභ මූල සිත් 8 ඉපදුන නිසා මේ ජීවිතේ අපිට මේ ජීවිතයක් ලැබිලා මේ ජීවිතේ දුක උරුම වෙලා තිබෙනවා. දුක නැති කරගන්නට බැරි වෙලා තිබෙනවා. තවමත් අපි සංසාරයේ දුක උරුම වෙච්ච ස්වභාවයකට ගොඩ වෙලා තිබෙනවා. ඒ නිසා නැවත නැවතත් අපි මතක් කරන්නේ මේ දහම තමන්ගේ අවබෝධය පිණිසටම එකතු කර ගන්නට ඕනේ. අවබෝධය පිණිසමයි මේ දහම අහන්නට ඕනේ, මේ දහම ප්‍රකට කර ගන්නට ඕනේ. එහෙමනම් පින්නතුනි අද අපි පින්වත් හැම දිනාටම පැහැදිලි කරන්නට යෙදුණා දැන් ලෝභ මූල සිත් 8 උපදින ආකාරය. මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබෙනවා නම් පරමාර්ථ ධර්ම කියන WhatsApp group එකට මේ වෙනකොට තවම පණිවිඩ යොමු කරන්නට අපහසුයි. අපේ පෞද්ගලික WhatsApp එකට ඔබගේ පණිවිඩ එවන්න. මේ වෙනකොට එහෙම ප්‍රශ්න එවලා තියෙනවා. නමුත් ඉදිරි පාඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න එවපු නිසා අපි පොදුවේ සාකච්ඡා කරන්නේ නැහැ. ඒව පෞද්ගලිකව ඒ ප්‍රශ්නවලට උත්තර සපයන්නේ ඒ පොදුවේ සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්න යොමු කළොත් විතරයි අපි පාඩම තුල ඒව සාකච්ඡා කරන්නේ. සමහර අය ඉදිරි පාඩම් සම්බන්ධයෙන් ඒ අභිධර්ම දැනුමක් තියෙන අය ඉදිරි පාඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න අහුවට පස්සේ අපි ඒ අයට පෞද්ගලිකව තමයි මේ ප්‍රශ්නවලට උත්තර යොමු කරන්නේ. ඔන්න දැන් ඊළඟට ලෝභ මේ අකුසල් සිත් 12න් දෙවනුව අපි ඉගෙන ගන්නවා කිව්ව දැන් අද අලුතෙන් ඉගෙන ගන්නවා ද්වේෂ මූල සිත් එක. අලුත් මාතෘකාවක් අද අපි අය ඔන්න පටන් ගන්නවා දෝෂ මූල සිත් දෙක. දැන් ලෝභ මූල සිත් 8 ඉගෙන ගත්තා. අද ඉගෙන ගන්න පටන් ගන්නවා දෝෂ මූල සිත් දෙක. දෝෂ මූල සිත් තියෙනවා දෙකක්. ඒ දෝෂ මූල සිත් දෙක තමයි අර අංක 2 යටතේ තියෙන දෝෂ මූල සිත් දෙක. ඒ කියන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත. දෝෂ මූල සිත් දෙකේ පළවෙනි සිත තමයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත. දෙවෙනි සිත තමයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත කියලා කියන්නේ. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත. දැන් පින්නත් හැම දිනාටම පේනවා ඇති ඒ සිත් දෙක. පළවෙනි සිත තමයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත. ඒ කියන්නේ දුක් වේදනා සහිත පටිඝය හේවත් කිපීමෙන් යුක්ත වූ මෙහෙයවීමක් නැති සිතට කියනවා දෝමනස්ස සහගතයි පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත කිය. දෙවෙනි සිත තමයි මේ දුක් වේදනා සහිත පටිඝය හේවත් කිපීමෙන් යුක්ත වූ මෙහෙයවීමක් ඇති සිතට කියනවා දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත කියලා. මෙතනදී පින්නතුනි දෝමනස්ස කියලා කියන්නේ දෝමනස්ස ස්වභාවය කියලා කියන්නේ දොම්නසින් හේවත්. ඒ කියන්නේ
මානසික දුක් වේදනාවෙන් යුක්ත බව. දෝමනස්ස කියලා කියන්නේ දෝමනස්ස සහගතයි කියලා කියන්නේ දොම්නසින් එහෙම නැත්නම් මානසික දුක් වේදනාවෙන් යුක්ත බවට කියනවා දෝමනස්සයි කියලා. පටිඝ සම්පයුක්තයි කියලා කියන්නේ ද්වේෂයෙන් යුක්ත බව. ද්වේෂයෙන් යුක්ත බව. දොම්නසින් කියන ස්වභාවයකින් හා පටිඝ සම්පයුක්ත කියලා කියන්නේ මේ ද්වේෂයෙන් යුක්ත බව. ඔන්න ඔය කියන කාරණා දෙකෙන් යුක්ත නිසා දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මෙහෙමයි ඔය සිත පින්නතුනි මෙන්න මෙහෙමයි ඔය සිත හටගන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත මෙන්න මේ විදිහට විස්තර කළොත් ඒ කියන්නේ අමනාප අප්‍රිය වූ ඒ වගේම තමයි අකමැති අරමුණක් හමු වුණාම ඒ නිසා ඒ අරමුණ නිසා හිතේ හටගන්නව යම්කිසි මේ අමන ගතියක් අප්‍රසන්නව කිලිටි ස්වභාවයක් දුක් සහිත බව අන්න ඒකට කියනවා දෝමනස්ස වේදනාවකින් යුක්තයි කියලා. නැවතත් අපි මේ කාරණය පැහැදිලි කරගත්තොත් අමනාප වූ අප්‍රිය වූ නොකමැති වූ අරමුණක් හමු වුණාම යම් කෙනෙකුට අනේ අරමුණ නිසා සිතේ හටගන්නව මේ අප්‍රසන්න බවක් කිලිටි බවක් හටගන්නව දුක් සහිත බවක් හටගන්නවා. අන්න ඒකට කියනවා එහෙම හටගත්තාම කියනවා දෝමනස්ස වේදනාවකින් යුක්තයි. දෝමනස්සයකින් යුක්තයි කියලා. දැන් හොඳට පැහැදිලි ඇති ඒ කාරණා දෝමනස්සය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අරමුණ Tamanට මේ සතුරු නිසා විරුද්ධ නිසා ඒක නැති කරන්නට තියෙන කැමැත්ත නිසා ඒකට උපදිනම පටිඝය කියලා අපි දැන් කිව්වා ද්වේෂයෙන් යුක්ත බව. ඒ කියන්නේ අකමැති අරමුණක් හමු වුණාට පස්සේ ඒ අරමුණට සතුරුයි. ඒ අරමුණට කැමති නැහැ. ඒ වගේම තමයි ඒ අරමුණ ඒ කියන්නා වූ ගත්තා වූ අරමුණ නැති කරන්න, පෙළන්න, විනාශ කරන්න උපදව ස්වභාවයක්. ඒකට කියනවා පටිඝය. එහෙම නැත්නම් කියනවා ක්‍රෝධය. එහෙම නැත්නම් කියනවා තරහව කියලා. ඔය කියන වචන වලින් කියනවා ඔන්න පටිඝය කියලා. ඔන්න ඔය විදිහට දොම්නස් වේදනාවකින් යුක්ත වූ පටිඝය හා යෙදුණු සිතට කියනවා දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිත කියලා. ඒ කියන්නේ ඒ සිත උපදින කොටත් අර අසංඛාරිකයි කියලා තියෙනවනේ. එතන තියෙනවා අසංඛාරික සිත කියලා. අනුන්ගේ අනුබලයක් උනන්දු කරවීමක් නැතුව මේ සිත හටගන්න නිසා ඒකට කියනවා අසංඛාරිකයි කියලා. නේ? අසංඛාරිකයි කියලා කියන්නේ කාගේවත් අනුබලයක් උදව් කිරීමක් සහයෝගයක් නැහැ. නිරායාසයෙන්ම හටගන්නා වූ සිතට කියනවා අසංඛාරික සිතයි කියලා. අන්න අර කියන විදිහට අප්‍රිය වූ අකමැති වූ අරමුණක් හමු වුණාම සිතේ ඇති වෙනවා අප්‍රසන්න බවක්, කිලිටි බවක්, දුක් සහිත බවක්. ඒකට කියනවා දෝමනස්ස වේදනාවකින් යුක්තයි කියලා. ඊළඟට ඒ අරමුණ නැති කරන්න, විනාශ කරන්න, Tamanට සතුරෙක් වගේ නිසා විනාශ කරන්න, පෙළන්න උපදින ස්වභාවයට කියනවා පටිඝය කියලා. පටිඝය නැත්නම් ඒකට කියනවා ක්‍රෝධය. එහෙම නැත්නම් තරහ ස්වභාවය. ඔන්න ඔය ස්වභාවයට කියනවා පටිඝය කියලා. ඒ නිසා මේ සිතට කියනවා එහෙම අරමුණක් ආවට පස්සේ අන්නේ ස්වභාවය යම් තරහ ස්වභාවයකට පස්සේ ඒ ස්වභාවයට කියනවා දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත කියලා. ඊළඟට අපි දැන් බලමු මේ පටිඝ සිත ඇතිවීමට තව කාරණා කීපයක්, කාරණා 4ක් මේ ධර්මයේ තුල හඳුන්වලා තිබෙනවා.
ඒ කාරණා හතර තමයි දැන් හැම දිනාටම මේ දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. පටිඝසිත ඇතිවීමට ප්‍රධානම කාරණා හතර එකක් තමයි අමනාප අරමුණක් හමු වීම. දැන් අපි ඒක කිව්වා අප්‍රිය අකමැති අරමුණක් හමු වුණාම මේ දේ වෙනවා කියලා. ඒ වගේම තමයි මේ පටිඝසිතක් ඇති වෙන්න තව කාරණයක් තමයි පින්නතුනි නිතර කිපෙන බව, තරහ ගතිය ඇති බව. ස්වභාවයෙන්ම නිතර කිපෙන කෙනාට තරහ ගතිය ඇති කෙනාට පටිඝසිත ඇති වෙනවා. නිතරම ජීවිතේ පටිඝසිත ඇති වෙනවා. ඒ වගේම තමයි නූගත්කම නිසා තරහසිත ඇති වෙනවා, පටිඝසිත ඇති වෙනවා. ඒ වගේම තමයි අරමුණ ගැන දුරදිග කල්පනා කරන්න බැරි නිසා මේ ස්වභාවය ඇති වෙනවා. පටිඝසිත ඇතිවීමට බලපාන ප්‍රධානම කාරණා හතරක් අපි මේ වෙලාවේදී පැහැදිලි කරගත්තා. ඒ කියන්නේ අමනාප, අකමැති, අප්‍රිය අරමුණක් හමු වුණාම මේ පටිඝය ඇති වෙන්න පුළුවන්. නිතර කිපෙන බව හා තරහ ගති ඇති බව, ඒ වගේම නූගත්කම, අරමුණ ගැන දුරදිග කල්පනා නොකිරීම කියන ස්වභාවය තමයි විස්තර කරලා තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳව හොඳට නැවත නැවතත් අධ්‍යයනය කරන්න. මේ පටිඝසිත ඇති වුණාට පස්සේ පින්නතුණි කිසිම කෙනෙකුට යහපත තේරෙන්නේ නැහැ. අයහපත තේරෙන්නේ නැහැ. වරද තේරෙන්නේ නැහැ. නිවැරදි ස්වභාවය තේරෙන්නේ නැහැ. ඊළඟට මොකද්ද වෙන්නේ? නිතරම සිතේ තැවීමක්, පෙළීමක් ඇති වෙනවා. පටිඝසිත ඇති වුණාම සිතේ නිතරම තැවීමක් ඇති වෙනවා, පෙළීමක් ඇති වෙනවා, ඒ කනගාටුවක් ඇති වෙනවා, ශෝකයක් ඇති වෙනවා. මේ කියන ස්වභාවයන් නැති වෙන්නේ කාටද? කොමන සිතක් ඇති වුණාට පස්සේද? පටිඝසිතක් ඇති වුණාට පස්සේ. පටිඝසිතක් ඇති වුණාට පස්සේ ඒ විතරක් නෙවෙයි, ශරීරය නිකෙලිලා ගියා වගේ මේ රූපයේ ස්වභාවය පවා, වර්ණයෙන් පවා වෙනස් වෙන ස්වභාවයක් වෙනවා. ඒ තුල හොඳට ඒ පිළිබඳව ධර්මයේ තුල සඳහන් වෙනවා. ඊළඟට මොකද්ද කරන්නේ? මෙන්න මේ පටිඝසිත ඇති වුණාට පස්සේ යම් කෙනෙකුට මේ පටිඝසිත අඳුන ගන්න බැරි වුණාට පස්සේ අඬන්න පටන් ගන්නවා. ඉවසා ගන්න බැරි තැන අඬන්න පටන් ගන්නවා. ඒ වගේම ඊට පස්සේ මොකද්ද කරන්නේ? අඬල බැරි වුණාම වචන, රළු වචන පිට වෙන්න පටන් ගන්නවා. පරුස වචන පිට වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අතපය සෙලවෙන්න පටන් ගන්නවා. තමන්ටත් ගහ ගන්නවා. සමහරලාට ඊට එහා ගියාට පස්සේ අන් අයටත් පීඩා කරන්න පටන් ගන්නවා. ඊළඟට අතපය විතරක් නෙවෙයි, ඊළඟට ළඟ තියෙන දෙයක් අවියාවිද අරගන්න පුළුවන්. ඊළඟට තව කෙනෙකුගේ වස්තුවක් මේ අරගන්න යන්න තරම් සිත රළු වෙන්න පුළුවන්, දරුණු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අන් අයගේ ජීවිත තොර කරන්නට උනත් පුළුවන් මේ සිත බලවත් වුණා. පින්නතුනි, මෙන්න මේ සිත බලවත් වුණාට පස්සේ Tamanට හොඳ තේරෙන්නේ නැහැ, අයහපත නරක තේරෙන්නේ නැහැ, යහපත තේරෙන්නේ නැහැ, අයහපත තේරෙන්නේ නැහැ. ඒ නිසා සමාජයේ බහුලවම කරුණු අපරාධ සිදු වෙන්නේ මෙන්න මේ සිත් කියන මෙන්න මේ ස්වභාවය ඇති වුණාම, පටිඝ සම්පයුක්ත ස්වභාවයෙන් යුක්ත වුණාම, ඒ වගේම තමයි දෝමනස්ස වේදනාවකින් යුක්ත වුණාම, මේ ස්වභාවයෙන් යුක්ත වුණාම Tamanට වෙන අයහපත තේරෙන්නේ නැහැ. ඒ තුලින් අන් අයට වෙන අයහපත තේරෙන්නේ නැහැ. එම නිසා මෙන්න මේ කියන දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත, ඒ කියන්නේ දුක් වේදනා සහිත පටිඝයේ හේවත් කිපීමෙන් යුක්ත මෙහෙයවීමක් නැති සිත. ඔය කියන පටිඝ ස්වභාවය කාගේවත් මෙහෙවල කරන දෙයක් නෙමෙයි. තමන්ගේම ස්වභාවයෙන්ම ඇති වෙන දෙයක් නිසා එය තාමත්ම භයානකයි. ඇත්තටම මේ සිත තාමත්ම ඇති වුණොත් යම් කෙනෙකුට ඒ සිත භයානක සිතක්. ඒ නිසා පින්නතුනි, පින්වත් හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නට ඕනි, වෙහෙසෙන්නට ඕනි. මෙන්න මේ කියන ස්වභාවයක් තමන්ගේ ජීවිතවලින් මෙහෙම ප්‍රකට වෙනවද? ඒ වගේ අවස්ථාවල මේ සිත හඳුනාගෙන මේ කියන්නා වූ පටිඝ සම්පයුක්ත ස්වභාවය, දෝමනස්ස ස්වභාවය තමන්ගේ ජීවිතවලින් ඈත් කරගෙන මේ අකුසල ධර්මයෙන් ඈත් වෙන්න. ඊළඟට දෙවෙනි මේ දෝෂ මූල සිත තමයි
දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිත. එතනදී පැහැදිලි පින්නතුනි විශේෂයෙන් තියෙන්නේ එතන සසංකාරික කියන ભેදයට ගිහිල්ලා විතරයි. දෝමනස්සය කියන එක ඉගෙන ගත්තා. ඊළඟට පටිඝ සම්පයුක්ත කියන එක ඉගෙන ගත්තා. ඊළඟට කලින් අපි ලෝභ මූල සිත ඉගෙන ගන්නකොට සසංකාරිකයි කියන ස්වභාවය ඉගෙන ගත්තා. සසංකාරිකයි කියන්නේ මෙන්න මේ විදියට මේ මෙහෙයවීමක් කාගෙන් හරි මෙහෙයවීමක් හෝ තමන්ගේ සිතින්ම නැවත නැවතත් අනුබල කිරීමකින් යුක්තව හටගන්නා වූ සිතට කියනව ස්වභාවයට කියනව සසංකාරිකයි කියලා. ඔය කියනවා අර විදියට අප්‍රිය අමනාප වූ අරමුණක් මේ සිතේ ස්වභාවයක් තමයි අප්‍රිය වූ අමනාප වූ අරමුණක් හමු වෙන්න පුළුවන්. හමු වුණාට පස්සේ සිතේ අප්‍රසන්න වූ කිලිටි වූ ස්වභාවයක් ඇති වෙනවා. ඒකට කියනවා දෝමනස්යයි කියලා. ඒ වගේම තමයි ඒ අරමුණ විනාශ කරන්න, ඒ අරමුණ නැති කරන්න, ඒ අරමුණට කැමති නැති නිසා පටිඝයක් ඇති වෙනවා, රෝධයක් ඇති වෙනවා, තරහාවක් ඇති වෙනවා. ඒකට කියනවා පටිඝ සම්පයුක්තයි කියලා. ඒ විදිහට යම් ප්‍රාණඝාතයක් කරනවා යම් කෙනෙක් කියලා කරන්න පුළුවන්, යම් කෙනෙකුගේ සත්‍යයකගේ ජීවිතයක් නැති කරන්න පුළුවන් යම් කෙනෙක් කියලා. එතකොට එහෙම නැත්නම් යම් කෙනෙක් විනාශ කරන්න සත්‍යයක් විනාශ කරන්න කියලා හිතලා ඒක නමුත් ආපහු පසු බැහැලා තමන්ගේ සිතෙන් නැවත නැවතත් උත්සාහවත් කරලා යම් ප්‍රාණඝාතයක් කරනවද ඒකට කියනවා මෙන්න මේ දෙවෙනි සිතින් ඒ අකුසල කර්මයේ සිදු වුණා කියලා සසංකාරික ස්වභාවයෙන් යුක්තයි කියලා. දෝමනස් සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිත කියලා. ඔන්න ඔය විදියට පින්නතුනි මේකේ වෙනස තිබෙන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත කියන ස්වභාවය සිත් දෙකේම පොදු ලක්ෂණයක් නේ. ඊළඟට මෙතන වෙනස වෙලා තිබෙන්නේ කුමක්ද? අසංකාරිකයි සසංකාරිකයි කියන දෙක. අසංකාරිකයි සසංකාරිකයි කියන දෙක. දැන් ඔන්න ඔය විදියට තමයි පින්නතුනි මේ අකුසල් සිත් 12න් ද්වේෂ මූල සිත් දෙක හඳුන්වන තියෙන ක්‍රමය නැවතත් මේ අපි මතක් කරන්නේ මෙන්න මේ කියන ස්වභාවය මේ දෝමනස් ස්වභාවයකින් යුක්ත බව පටිඝ සම්පයුක්ත ස්වභාවයකින් යුක්ත බව නැවත නැවතත් තමන්ගේ චිත්ත සංතානය තුල උද්දීපනය වෙනවද කියලා බලලා ඒ වෙන අවස්ථාවට මෙන්න මේ සිතයි මට ඉපදුනේ මේ වෙලාවේදී දැන් තරහ සිතක් ඉපදිලා තිබෙන්නේ. ඒ නිසා මේක මටත් පීඩාකාරී අන් අයටත් පීඩාකාරී කියලා ඒ සිත හඳුනගෙන ඒ සිත එසේ හෝ තමන්ගේ චිත්ත සංතානයෙන් මේ දවසින් දවස මේක තමන්ගේ චිත්ත සංතානය දුරු කරගන්නට ජීවිතය බබළුවා ගන්නට උත්සාහවත් වෙන්නට කියන එක තමයි අපි මතක් කරන්නේ. ඒ නිසා දැන් පින්වත් පිරිසට හොඳ කමටහන් ටිකක් ලැබුණා අද වෙනකොට. අපි ගිය සතියේ ඉඳලා මේ වෙනකොට සිත් 10ක් ඉගෙනගෙන තිබෙන්නේ. පින්නතුනි සතර අපාය උපදින මහා දුක් පීඩාගෙන දෙන බරපතලම අකුසල් සිදු වෙන්නට පුළුවන්, අකුසල කර්මපත සිදු වෙන්නට පුළුවන් සිත් 10ක් අද වෙනකොට ඉගෙන ගත්තා. දැන් තමන්ගේ ජීවිත මෙන්න මේ කියන අකුසල කර්මයන්ගෙන් වෙන් කරගෙන හොඳ යහපත් වාසනාවන්ත පින්වන්ත ජීවිතයක් ගත කරන්නට නම් මේ භයානක සංසාරයෙන් එතර වෙන්නට නම් මෙන්න මේ කියන සිත් එකින් එක හොඳට අධ්‍යයනය කරලා හඳුනාගෙන ජීවිතය තුළින් මේව හොඳට දැකලා මේව නැති කරන්නට මේව දුරු කරන්නට සහ මුලින්ම ප්‍රහීන කරන්නට උත්සාහවත් වෙන්න ඕනේ. අන්න එහෙම උත්සාහවත් වුණොත් තමයි භාග්‍යවතුන් වහන්සේගේ දහම තමන්ගේ ජීවිතයට ගලපා ගත්තා වෙන්නේ. එහෙම දක්ෂ වුණ කෙනාට තමයි මේ සංසාර දුකින් එතර වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අද දවසේ දැන් ඉගෙන ගත්ත මේ ලෝභ මූල සිත් අවකාරයට තිබ්බ සිත් 6ක් ද්වේෂ මූල සිත් 2ක් කියන කාරණා දෙක මේ පිළිබඳව නැවත නැවතත් අධ්‍යයනය කරලා පරිශ්‍රණය කළ තමන්ගේ සිත තුළින් මේව දැකලා මේව නැති කරගන්නට උත්සාහවත් වෙත්වා කියන මෛත්‍රී චේතනාවෙන් යුතුව අද දවසට નિયમિત මේ සදහම් වැඩසටහන අපි නිමා කරනවා. හැම දිනාටම මේ කාලය තුල උතුම් වූ පරම ගාම්භීර වූ මේ අභිධර්ම දේශනාවට සම්බන්ධ ඉඳලා ශ්‍රවණය කරලා
සියලු මේ හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම මේ බුද්ධ ශාසනය තුලදීම මේ ජීවිතයේ තුලදීම ධර්මාවබෝධයෙන් සැනසීම පිණිසම මේ කුසලයේ හේතු වේවා උපනිශ්‍රේ වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ශිරුවන් සරණයි අපි හැම එකතු වෙලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම තෙරුවන් සරණයි. යම්